ෆ්ලෝ TV නාලිකාංක 94, ඩයලොග් TV නාලිකාංක 25, ජයමග රූපවාහිනියේ YouTube නාලිකාව ඔස්සේ අපත් සමග ඒකාත්මික වී සිටින ඔබ වෙනුවෙනුයි ජයමග රූපවාහිනියේ බක්පුන් පොහෝදා පෝදා සදහම් විකාශය සිදු කරන්නේ. අපි මීළඟට සූදානම් වන්නේ තවත් උතුම්ම වූ සද්ධර්ම දේශනාවක් සමගින් ඒකාත්මික වන්නටයි. ඒ සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි පිළිගනිමු. වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍යපාද නම කියන්නට අවසරයි කිරිබත්ගොඩ ධම්මදජ ස්වාමින් වහන්සේ. උන්වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. එසේනම් ඔබ වහන්සේටයි මේ ගෞරවනීය පාද නමස්කාර පූර්වක ආරාධනය, මේ උතුම් සද්ධර්ම දේශනාව අප වෙනුවෙන් කරුණාවෙන් ආරම්භ කරන ලෙස අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ති භික්ඛවේ පීති සම්බුද්ධංගට්ඨානියා ධම්මා තන්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බුද්ධංගස්ස උපාදාය uppannassaවා පීති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපුරියාති තී. සිරි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත සදැහැති බෝසත් පින්වත්නි, පළමු කොට අවසර ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ ලංකා ධරණිතලයෙහි ලෝකයෙහි වැඩ සිටින සුපටිපන්නාදී ගුණමාර්ගයන් අනුගමනය කරන මහා සංඝරත්නයෙන් පළමු කොට අවසර ප්‍රාර්ථනා කරනවා. සදැහැති වාසනාවන්ත පින්වත් හැම දෙනාම සෝදානම් වන්නේ තමන්ගේ දැවෙන ජීවිතයට, රාගී ගින්නෙන් තැවෙන ජීවිතයට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන
උතුම් වූ ධර්මස්කන්ධයෙන් අබමල් රේණුවකටත් වඩා පුංචි කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය සහනදායී ජීවිතයක් ලෙස ගත කරන්නට වීර්ය වඩන වාසනාවන්ත කාලහෝරාවක වාසනාවන්ත දවසක ආරම්භයක් සේම සලකණ්ඩ. ඉපදෙන සෑම පුද්ගලයෙක්ම පින්වතුනේ මිය පරලොව යනවා. නිවන් නොදුටු බොහෝ සත්වයෝ නැවතත් උප්පත්තිලාභය සිද්ධ කරගන්නවා. ඉපදුනා කියලා කියන්නේ නැවතත් මිය පරලොව යන්න සිද්ධ වෙනවා. මේ ආදී විදිහට පුදුමාකාර විදියෙහි දුක්ඛන්දරාවකට මුහුණ පාමින් අපිට අපේ ජීවිතය දුක කියන මාතෘකාව යටතේ පදනම් කරගෙන නොයෙක් හැල හැප්පිලි මැද්දේ තම ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. එහෙම ජීවත් වෙනකොට දවසක් ආරම්භ වෙලා දවසක් අවසාන වෙනකොට පැය 24ක් ගෙවිලා අවසන් වෙනකොට අපි පැය 24කින් පින්වත්නි මරණය කියන ධර්මතාවයට උරුමකම් කියනවා. මරණ පුද්ගලයන්සේ මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මරණ මිනිසුන්ට මැරෙනවා කියන කාරණය මතක තබා ගන්න. ඒ මතක තබා ගැනීමත් සමගම ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සංසාරයේ බය දෙකපු නිසා භික්ෂුවට භික්ෂූන් වහන්සේ නමක් කියලා කියනවා. උන්වහන්සේලා සංසාරයේ බය දකින නිසාමයි භික්ෂූ කියලා හඳුන්වන්නේ පින්වත්නි. භික්ඛූ කියන ගණයට අයත් වෙන්නේ. සංසාරයේ බය දකිනවා. බුදුරජාණන් වහන්සේ සසරේ බය අනුශාසනා කරනවා. ඒ අනුශාසනාවන් භික්ෂුන් වහන්සේලා දැකලා අවබෝධ කරගෙන අපි මේ මොහොත වෙනකොට මොනතරම්නම් දුක්ඛන්දක් විඳාද මත්තට සසර ඉපදිනකොට අපි මොනතරම්නම් දුක්ඛන්දක් විඳින්න තියනවාද කියලා භික්ෂුව සංසාරයේ බය දකිනවා. භික්ෂුව ඒ විදිහට සංසාරයේ බය දැකලා පින්වතුනේ පින්වත් පිරිසට කල්යාණ මිත්‍රයන් වහන්සේලා විදිහට මුන්වහන්සේලා මොකද කරන්නේ? අනුශාසනාවන් සිද්ධ කරනවා සංසාරයේ බය දකින්න සංසාරයේ මෙහෙම දෙයක් කියලා. සංසාරයේ මේ විදිහට ගමන් කළොත් මේ වගේ යතුරුවා බාධවලට අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා භික්ෂුන් වහන්සේලා පින්වත් පිරිසට මතක් කරලා දෙනවා. සිහි කැඳවීම සිද්ධ කරනවා. පින්වත් පිරිස දක්ෂ වෙන්න ඕන ඒ සිහි කැඳවීමම මතකයේ තබාගෙන මස්තකාරූඪ කරගෙන පින්වත්නි ධර්මකාමී ධර්ම ප්‍රතිපatti ජීවිතයකට Tamanගේ ජීවිතය සකස් කරගන්න නැඹුරු කරගන්න පින්වත් ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. මාත්‍රිකා කරන්නට යෙදුනා පින්වත් පිරිස දන්න ඊ타ත්ම අපට වැදගත් මාත්‍රිකාවක් තමයි අද මාත්‍රිකා කරේ පින්වත්නි මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසේ. මාත්‍රිකාව තමයි සබ්බොජ්ජංග ධර්මයන් වලට අයිති තවත් එක් බොජ්ජංග ධර්මතා කරුණක්. ප්‍රීති සම්බොජ්ජංගය. ප්‍රීති කියන වචනය පින්වත්නි ඇහෙනකොටම ඔබගේ මනසට ඔබගේ සිතට ආපු කරුණක් තියෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය කියන මාතෘකාව මම මේ මොහොතේ කියනකොටම ඔබට මේ මොහොතේ ඇහෙනකොටම ඔබට ඔබේ හිතට නැගිච්ච කරුණක් තියෙනවා. ප්‍රීතිය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුහුදුන් ලෝකයේ මිනිසුන්ගේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය මිනිසුන් ගත කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි ප්‍රීතිය කොටස් දෙකකට කඩනවා.
සාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතිය කියලා. කොටස් දෙකකට කඩනවා මගේ බුදුරජාණන් වහන්සේ. පුහුදුන් මිනිසුන් මොකද කරන්නේ? සාමිස ප්‍රීතිය තුලම වල්මත් වෙලා Tamanගේ ජීවිතය ගත කරනවා. එහෙම ගත කරනකොට මිනිසුන්ට තමා කියන්නේ කවුද? මං ඉපදුනේ මොකක් කරන්නද කියනක ඒ පිරිසට අමතක වෙලා යනවා. සංසාරයේ බය කියන කාරණාව සිහිනකින්වත් මතක් වෙන්නේ නැහැ. අද හිටියොත් ඇති. ඒ ප්‍රීතියට වල්මත් වෙච්ච බොහෝ පින්නතුන් කියන්නේ පිරිස කියන්නෙම ඊළඟ මොහොතේ මැරුණොත් හාමුදුරුවනේ කියලා. ඒ කතාව හැබෑව බවට පත් වෙන්නේ ධර්මානුකූලව ජීවත් වෙනවනන්නේ. ධර්මානුකූලව ජීවත් වෙන පිරිසට හරි වටිනවනේ. පින්වත්නි ඊළඟ මොහොතේ මැරෙන්න සිද්ධ වුණොත් කියලා ඔහුට සිතුවිල්ලක් තියෙනවා. අපි හැමදාම ඉඳ ආපු මිනිස්සු නෙවෙයි හාමුදුරුවනේ කියලාත් කියනවා. එහෙම කරන මිනිසුන් බොහෝ තැන්වලදී Tamanගේ ජීවිතේ විනාශ කරගන්නවා පින්වත්නි. කමින් බොමින් නානා ප්‍රකාර කාම ලෝකේ වැඩ කටයුතු කරමින් ඒ කෙනාගේ ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔහුට ඇති වෙනවා සාමිස ප්‍රීතියක්. ලෞකික ලෝකයේ ඇතිවන ප්‍රීතිය කිසිසේත්ම පින්වත්නි නිවනට අදාළ වන ප්‍රීතියක් නෙවෙයි. එයින් වෙන්නේම සංසාර දුකට ඇදලා දහන එකමයි. භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට ඇතිවෙන්න පුළුවන් සාමිස ප්‍රීතියක් දායක කාරකාදීන් පිළිබඳව. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේ නමකට ඇතිවෙන්න පුළුවන් ලැබෙන්නා වූ ප්‍රත්‍යපහසුකම් දිහා බලනකොට උන්වහන්සේට පින්වත්නි ඒ පැත්තෙන් සතුටක් ඇති වෙන්න පුළුවන්. ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. ලැබෙන සිව්පසය පිළිබඳව. එහෙමත් නැත්නම් උන්වහන්සේ හිතනවා මට මේ වගේ භික්ෂු පිරිසක් ඉන්නවා. ගෝල પરම්පරාවක් ඉන්නවා. උන්වහන්සේ ඒ විදිහටත් සතුටු වෙනවා. මෙන්න මේ විදිහට පින්වත්නි භික්ෂුන් වහන්සේ නමක් නම් සාමිස ප්‍රීතිය භුක්ති විඳිනවා. తాවකාලිකයි කෙටි. ගිහි පින්වත් පිරිස ගිහි බොහෝ ඇත්තෝ තම දරුවන් දෙස බලලා සතුටු වෙනවා. දරුවෙක් නම් දෙමව්පියන් දෙස බලලා සතුටු වෙනවා. ඒ දරුවන් තරුණ වියට එනකොට තමන්ට හිත ගියපු කෙනා දිහා බලලා සතුටු වෙනවා. යාන වාහන ඉඩකඩම් මිල මුදල් වතුපල දේපල මේ ආදී දිහා බලලා පුහුදුන් මිනිසුන් පුහුදුන් සමාජයේ බොහෝ ඇත්තෝ සතුටු වෙනවා. ඒ සතුට මගේ බුදුරජාණන් වහන්සේ කියනවා වෙස් වලාගෙන ආපු සතුටක්. සතුට කියන කාරණයට පින්වත්නි මුවා වෙලා බොහෝ නොපෙනෙන දුක්ඛන්දක් එනවා. අපි සතුට හොයනවා. සතුටින් ඉන්න තියෙනවා නම් හොඳයි. සතුටින් ජීවිතය ගත කරන්න තියෙනවා නම් වටිනවා. ඒ සතුට පවත්වාගෙන යෑමේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සතුට දැනෙනවා ඊ타ත්ම කිටි වේලාවකට. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ මොහොත තුරදී ඒ සතුට නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ සතුටට මුවා වෙලා ආපු පුදුමාකාර දුක්ඛන් දත් වෙනවා. අනවරාග්‍ර සංසාර ගමනේ පින්වත්නි අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංසාරයෙන් නික්මෙන්නට අදහස් කරන අයට උපකාර වන ධර්මතා හතක් තමයි මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. අපි මතු කාලයේ තුලදී කතා කරන්න තිබෙන කරුණුත් ගත්තහම කතා කරපු කාරණා ගත්තහම සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, වීර සම්බොජ්ජංගය අද කතා කරනවා පින්වත්නි පීති සම්බොජ්ජංගය. සිහිය උපදවා ගන්න කියලා කිව්වා. ඒ සතිමත් භාවයේ තුලින්ම කරුණු විමසා නුවණින් ගලපා බලන්න කිව්වා.
ඒ තිබෙන්නා වූ ධර්මතාවයන් අනිත්‍යතාවයට පත්වනවා කියන එක නුවණින් දකින්න කිව්වා. ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊට පස්සේ වීරිය උපදවා ගන්න කියලා මතක් කළා. වීරිය හටගන්න, වීරිය ඇති කරගන්න, සංසාරයේ නික්මෙන්නට ඕන, සංසාරයේ මෙතරම් වූ භයානකයි කියලා පින්වත් පිරිසට සිහි කැඳවුවා. මතක් කරලා දුන්නා. පින්වත්නි, මේ ආකාරයට යම්කිසි කෙනෙක් සංසාරයේ බය දැකලා භාවනාවට ප්‍රවිෂ්ඨ වෙනකොට ඔහුට නුවණස පහළ වෙලක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔහුට පින්වත්නි නුවණස සමගම වීරියක් තියෙනවා මේ කියන කරුණෙන් අත මිදෙන්නට ඕන, සංසාරයෙන් ගැලවිලා යන්න හොඳයි කියලා හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම ඇති වුණාට මොකද දිගටම පවත්වාගෙන යන්නට පුළුවන්කමක් නැහැ. සමහර තැන්වලදී කැඩෙනවා. කැඩෙන්නේ පින්වත්නි මේ ප්‍රීතිය කියන කාරණේ නැති නිසා. හොඳට මතක තියාගන්න. දැන් අපි ලෞකික ලෝකයේ උදාහරණයක් අරගත්තොත් යම් කිසි ක්‍රියාවක් පටන් ගන්නවා. ඒ ක්‍රියාව දිගටම කරගෙන යන්න මට මගේ හිතේ සතුටක් තියෙන්න ඕන. මගේ හිතේ සතුට නැති වෙනකොටම පින්වත්නි මොකද වෙන්නේ? මේ කරන දේ කරගෙන යන්න හිතෙන්නේ නැහැ. කම්මැලිකම ඇති වෙනවා. අද බෑ හෙට කරනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මේ සියල්ලක්ම වෙන්නේ පින්වත්නි ප්‍රීතිය නැති නිසා, සතුට නැති නිසා. බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම පැහැදිලි කරන, අනුශාසනා කරනවා අවබෝධයකට පත්වෙන්න ඕන නම්, යම් කිසිම අවබෝධයකට පත්වෙන්න ඕන නම් මේ සිතේ තිබෙන්නට ඕන ප්‍රීතිය, මේ ප්‍රීතිය ස්වභාවය ඇති කරගන්න පින්වත් පිරිස දක්ෂයෙක් බවටම පත්වෙන්න ඕන. ප්‍රීතිය ඇති කරගන්න දක්ෂයෙක් බවට පත්වෙන්නට ඕන. ඒ ප්‍රීතිය තුලින්ම ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ධර්ම මාර්ගයේ භාවනාව ප්‍රගුණ කරගෙන යන්න, දියුණු කරගෙන යන්න, මාර්ගඵලයකටපත් වෙන්න, අමා මහ නිවනින් සැනසෙන්න, නිවන් පුරයට වැඩම කරන්න මෙන්න මේ කියන කාරණාව පවත්වාගෙන යන්න ඕන. සමහර පිරිසක් අපෙන් අහනවා, සමහර වෙලාවල් වලදී අහනවා, හාමුදුරුවනේ මේක කොච්චර කල් කරන්න ඕනද? උදාහරණයක් විදිහට අපි හිතමු ලිඳක් කපනවා කියලා. යම් කිසි කෙනෙක් ලිඳක් කපනවා. ඒ ලිඳ කපන්නේ, ලිඳ කපාගෙන යනවා. මෙයා ඇති කියලා නතර කරන්නේ මොනව ලැබුණාමද? වතුර ලැබුණාම. වතුර හම්බෙනකන් කපනවා. ජලය හම්බෙනකන්, උල්පතක් පෑදෙනකන් කපනවා. අන්න ඒ වගේ පින්වත්නි මේ සිතට ප්‍රීතිය ඉපදිලා නිර්වාණය ලැබෙනකන්, නිවෙනකන් තමන්ගේ සිතට ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන් නැති කරලා දහනකන් පින්වත්නි මෙන්න මේ කියන ක්‍රියාව කරන්න වෙනවා. සංසාරයේ බය දැකලාම නැවතත් අපි සසරට වැටුනොත්, මේ සංසාර ගමනේ අපි යන්නේ ආයමත් තිරිසන් යෝනික උප්පත්තිලාභයේ සිද්ධ වුණොත්, සතර පායට වැටුනොත්, ආයමත් කල්ප කාලාන්තරයකට මේ ඇහෙන දේශනාව නම් ඔබට ඇහෙන්නේ නැහැ. කල්ප කාලාන්තරයක් යනකම් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන මෙන්න මේ ක්‍රියාදාමයම Tamanගේ ජීවිතයේ කොටසක් කරගෙනම වාසය කරන එක පින්වත්නි නුවණැසට හුරුයි. සාකච්ඡා කරගෙන මාතෘකාව කතා කරගෙන අපි යනකොට ලස්සන තැනකට මේ මාතෘකාව අරගෙන එන්න පුළුවන් අපට. මාතෘකාව තමයි පීති සම්බොජ්ජංගය. සම්බොජ්ජංගය කියන කාරණය මතක් කර දුන්නා පින්වත් පිරිසට. නිවන අරමුණු කරගෙන නිවනට පමුණුවන ධර්මයකට හේතු වන ධර්ම හතෙන් එක් කාරණයක් තමයි ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවබෝධයට පත්වෙන්න නම් හිතේ තිබෙන්න ඕනෑම කරන අනිවාර්යයෙන්ම තිබිය යුතු කාරණයක් තමයි මේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. සිතේ උපදින හටගන්න පිනායෑම. උදාහරණයක් විදිහට පින්වත් පිරිසට මතක් කරලා දුන්නොත්, සිහි කැඳවුවොත් පොඩි ළමයෙක්ට
කුඩා දරුවෙක්ට ඒ දරුවා ආසම කරන දෙයක් අපි හිතමුකෝ බෝනික්කෙක් කියලා. එහෙමත් නැත්නම් චොක්ලට් එකක් රස කැවිල්ලක් කියලා අපි හිතමු. ඒ දරුවා කැමතිම දෙයක් ඒ දරුවාට නොසිතූ මොහොතක ලැබුණොත් පුදුම සතුටක් සමහර වෙලාවකට උඩ පයින්නවා. ඒ වෙලාවට ළමයට මේ පුදුමාකාර විදිහේ සතුටක් ඇති වෙනවා. ඒ ඇති වෙච්ච සතුට කියාගන්න බැරිකමට වෙනදට එහෙම උඩ පයින්න බෑ. නමුත් පුදුම විදිහට උද්‍යෝගයකින් පිනායාමකටපත් වෙනවා. එතකොට මේ කතා කරන්නේ ලෞකික ලෝකයේ තියෙන සතුටක් පිළිබඳව. ලෞකික ලෝකයේ තියෙන තෘප්තියක් පිළිබඳව. පින්වත්නි මෙන්න මේ ලෞකික ලෝකයේ ඊ타ත්ම කෙටි ලෙස අපිට ඊ타ත්ම ස්වල්ප ලෙස මෙවැනි සතුටක් භුක්ති විඳින්න පුළුවන් නම් පොඩි ළමෙක්ට එහෙම අපි හිතමුකෝ වැඩිහිටියෙක්ට ජීවිතේ කවමදාකවත් ලං කරගන්න බැරි දෙයක් අපි හිතමුකෝ සුපෝගභෝගී වාහනයක් ලැබුණා කියලා නොසිතූ මොහොතක තෑග්ගක් ලැබුණා කියලා හිතන්නේ මේ විදිහට මොනතරම් සතුටක් දැනේද? ඉපිල යන ස්වභාවයක්, උඩ පයින්න ස්වභාවයක්, නිකම් පියාඹනවා වගේ, පාවෙනවා වගේ සතුටක් ලැබිච්ච අවස්ථා ඇති ජීවිතේ. අන්න ඒ වගේ ප්‍රීතියක් හට ගන්නවා පින්වත්නි. මෙන්න මේ විදිහට සතුටක් ඇති වෙනවා. එතකොට පින්වත්නි එවැනි ප්‍රාථමික තෘප්තියක්, ප්‍රාථමික සතුටක් මේ කාම ලෝකයේ කාම වස්තුන් කෙහි ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිරාමිෂ සතුටක්, නොවෙනස් වන සතුටක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනවා මිනිසුන්ට, සත්වයන්ට සංසාරයෙන් අත මිදෙන්න නිවන් කරා වඩින්නට අවශ්‍ය කරන මාර්ගය මේ දේශනා කරන්නේ. පින්වත්නි එන්නේ දේශනා කරන මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රීති සම්බොජ්ජංගයන් හටගන්නට හේතු වන ධර්මතාවයන් තියෙනවා කියලා. මේ කියන කරුණු කාරණා සති සම්බොජ්ජංගේ හටගන්න සිහිය පවත්වාගෙන යන්නට ඕන. යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනවා. යම්කිසි කාරණයක් යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවකදීම ඔහුට નિરાයාසයෙන්ම ධර්මයේ මෙනෙහි වෙනවා. මේ ප්‍රශ්නේ ඇති වුණේ මේ විදිහට. මෙන්න මේ කරුණ නිසා එකතු වීමක් නිසාමයි කියලා උට නුවණස පහළ වෙනවා. එතකොට සතිය උපදිනවා. නුවණස පහළ කරගන්නවා ධම්මවිචය සම්පොජ්ජංගය. එතකොට පින්වත්නි වීරිය ඇති කරගන්නවා. අන්න පින්වත්නි ඒ කෙනා ප්‍රීති සම්පොජ්ජංග උපදවා ගන්න කටයුතු කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිවන් දකින මාර්ගය තුල නිවන කියන ධර්මතාවයට ප්‍රවිෂ්ඨ වෙන්න හේතු වන කාරණාවක් තමයි ප්‍රීති සම්පොජ්ජංගය. මේ ධර්මතාවය ඇති කරගන්න හේතු තියෙනවා. මෙන්න මේ හේතු ටික සකස් කරන්න ඕන. හේතු ටික සකස් කරගෙන යනකොට ඔහුට පුළුවන්කම තියෙනවා ප්‍රීති සම්පොජ්ජංගය Tamanගේ සිතේ උපදවා ගන්නට. මේට පින්වත්නි ඒකායන වශයෙන් නිතර නැවත පින්වත්නි යෝනිසෝ මනසිකාරයේම නිරත වෙන්නටම ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කියන ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවන්නට අවශ්‍ය කරන ධර්මතා ටික, කරුණු කාරණා ටික නිරන්තරයෙන්ම මෙනෙහි කරන්නට ඕන. පළවෙනිම කරුණ. අවශ්‍ය කරන ධර්මතා ටික, කරුණු ටික සිහි කරන්නට ඕන. පින්වතුන්ට අද දවස් තුරදී මේ අවශ්‍ය කරන කරුණු කාරණා අද දවස් වලදී පින්වත්නි ඔබට ඇසෙන්නට සැලසෙනවා. ඒ නිසා දෙවෙනි කාරණාව පින්වත්නි මොකද්ද? නූපන් ප්‍රීති සම්බොජ්ජංගේ උපදවන්නට වීරියක් ඇති කරගන්න ඕන. මන් ළඟ නැති ප්‍රීති සම්බොජ්ජංගයක් උපදින්නට අවශ්‍ය කරන කරුණු කාරණා ටික ඇති කරගන්නට ඕන. උපන්නානම් ප්‍රීති සම්බොජ්ජංගයක් ඒ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩිවීමට අවශ්‍ය කරන කරුණු කාරණා ටික ඇති කරගන්නට ඕන පින්වත්නි. මෙන්න මේ විදිහට මේ කරුණු ටික ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙනමයි මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නටම ඕන. එතකොට කතා කරා ප්‍රීතිය කියන කාරණේ කොටස් දෙකකට සාමිෂ සහ නිරාමිෂ ප්‍රීතිය කියලා කොටස් දෙකකට තියෙනවා කියලා කිව්වා. එතකොට සාමිෂ ප්‍රීතිය කියලා කියන්නේ ගිහි පින්නතුන් ඔය සතුටු වෙන නානා ප්‍රකාර කාමලෝභී කාම වස්තුන් කෙරෙහි දැඩි ඇල්මකින් කටයුතු කරීම තුළින් ලැබෙනා වූ කෙටි සතුට. පින්වත් පිරිසට මතක් කරා මේ ලැබෙන කෙටි සතුට පස්සේ සැඟවිලා ආපු අනවරාග්‍රු සංසාර ගමනක අඩිතාලම දාන
පුදුමාකාර දුක් කන්දක් තියෙනවා කියලා මතක තබා ගන්නට ඕන. එතකොට පින්වත්නි, නිරාමිෂ ප්‍රීතිය භුක්ති විඳින කෙනා නිරන්තරයෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණේ සිතන්නෙක් බවටම පත් වෙනවා. ගුණයම Tamanගේ ජීවිතය ඇති කරගෙන ගුණය පදනම් කරගෙන ජීවත් වෙනවා පින්වත්නි. ඔහුට එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හිතනකොට ඇති වෙනවා ප්‍රීතියක්. මේ මහා වීරයන් වහන්සේගේ ගුණස්කන්ධය මම මේ හිතන්නේ. මේ මහා වීර බුදුරජාණන් වහන්සේගේ පිහිටමයි මම ප්‍රාර්ථනා කරේ. උන්වහන්සේගේ ශාසනයේ මටත් මේ බණපදය හෙනවානේ කියලා පින්වත්නි පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අපේ පින්වත් පිරිස ගිහි පින්වත් ඇත්තෝ Tamanගේ ජීවිතය ගත කරනකොට දවසක් ආරම්භ වෙලා ඒ දවස අවසන් වෙනකොට පුදුමාකාර තැති ගැනීමක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් බයෙන් ජීවත් වෙනවා. එහෙමත් නැත්නම් ලැජ්ජාවෙන් ජීවත් වෙනවා. নানা ප්‍රකාර ප්‍රශ්න වලට පින්නතුන් මූණ දෙනවා ජීවිතේ. ඒ ජීවත් වෙනකොට අපට ඇති වෙන්නේම දුක හට ගන්නවා. එතකොට පින්වත් පිරිසට දුක ඇති වෙච්ච ගමන්ම ඒ අයට කල යුත්තේ අමතක වෙලා යනවා. නොකල යුත්තම කරනවා. කල යුත්තේ අමතක වෙලා නොකල යුත්තම කරනවා. මේ විදිහට කරගෙන යනකොට පින්වත්නි ඒ කෙනාපත් වෙන්නේ දුකින් දුකකටමයි. දුකින් දුකකටමයිපත් වෙන්නේ. ඒකට අවශ්‍ය කරන උදාහරණ Tamanගේ වටපිටාවේ සමාජය ගත්තම ඕනවටත් වඩා තියෙනවා පින්වත්නි. ඒ නිසා එහෙම ජීවත් වෙන අයට හිතෙන්නටම ඕන. හිතෙන්නේ නැද්ද අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණය දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට සතුටින් ඉන්න ප්‍රීතියෙන් Tamanගේ ජීවිතය ගත කරන්න පුදුමාකාර විදිහට මාර්ග කියලා දීලා තියෙනවා. සතුටින් ඉන්න අවශ්‍ය කරන මාර්ග ගොඩාක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වලා දීලා තියෙනවා. ඊතරම් වූ සතුටින් ජීවත් වෙන්න මාර්ග හඳුන්වලා දීලා තිබියදීත් අපේ මිනිසුන් පින්වත්නි කෙටි සතුටක් ඔස්සේ සැඟවිලා එන මහා දුක්ඛන්දකට කරගහලා ජීවිතයේ දුකින් දුකට පත් කරගන්න මහන්සි ගන්නවා. ඒ නිසා පින්වත් හැමදෙනාම මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්නටම ඕන. අදිෂ්ඨානයක් ඇති කරගෙනම ප්‍රීතිය උපදවා ගන්නටම මහන්සි ගන්න. අද දවස් තුලදී පින්වත්නි තවත් අපේ පින්වත් ස්වාමින් වහන්සේලා මේට අවශ්‍ය කරන කරුණු කාරණා පින්වත් පිරිසට දේශනා කරනවා. මම මේ දේශනාව තුලදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරුණු 11න් කරුණු 3ක් පින්වත් පිරිසට අවධාරණය කරන්නමයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන කාරණය උපදින්නේ නෑලු මෙන්න මේ කියන කරුණු ටික තියෙනවා. සතර සංවර සීලයේ පින්වත් පිරිස දන්නවා. සතර සංවර සීලයේ තියෙන්නේ පළවෙනි එකම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය, ආර්ය ආජීව පාරිශුද්ධ සීලය, පින්වත්නි පච්චේ සන්නසිත සීලය. මේ කියන්නා වූ සතර සංවර සීලය තුල යම් කිසි කෙනෙකුගේ ප්‍රමාදයක් තියෙනවා නම්, යම් කිසි කෙනෙකුගේ කඩතලුවක් තියෙනවා නම් ඒ කෙනාට පින්වත්නි ප්‍රීතිය උපදවා ගන්න පුදුමාකාර විදිහේ වෑයමක් ගන්න වෙනවා. ප්‍රීතිය උපදින්නේ නැති තරම්. උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. දැන් අපි ගමුකෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ගිහි පින්වත් පිරිසට නම් පංචශීලය. එහෙමත් නැත්නම් අද වගේ දවසක පින්වත්තුන් සමාදන් වෙලා තිබෙන උපෝසත අට්ඨාංග සීලය, දස සීලය පින්වත්නි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට පැවිදි පාර්ශවයෙන් නම් පින්වත්නි සාමණේර දස සීලයත් කෝටියක් වූ උපසම්පදා සීලය ආරක්ෂා කරනවා. මේ ආරක්ෂා කරන සීලයෙහි කාගේ හරි පැත්තකින් ගිහි හෝ වේවා පැවිදි අපේ ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් හෝ වේවා මොනම හෝ පැත්තකින් පින්වත්නි කඩතොලුවක් තියෙනවා නම් Tamanගේ සීලයෙහි මොනම හරි පැත්තකින් පින්වත්නි පසුබැසීමක් තියෙනවා නම් එතන මග යටින් අතහැරෙනවා නම් ඒ කෙනාට පින්වත්නි ප්‍රීතිය උපදින්නේ නැහැ.
එහෙනම් ඇති කරගන්නට ඕන දෙයක් තමයි සීලය. සීලය ඇති කරගන්නට ඕන. සීලය තුලින්මයි පින්වත්නි අපිට මේ සීලය රකින්නකොට සප්‍රාතිමෝෂ සංවරය ඇති වෙනකොට පින්වත්නි ඒ විතරක් නෙමේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට ඊළඟ කාරණේ ඉන්ද්‍රිය සංවරය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ මේ ඇස කන නාසය දිව සම ශරීරය මේ මනස කියන මේ ආයතනයන් සය ආයතනයන් යම් කිසි කෙනෙක් හැම විටකදීම හසුරුවන්නේ ලෝභාදී පැත්තට නම් ද්වේෂයේ මුල් පැත්තටම නම් මෝහය පැත්තටම නම් එයාගේ ඒ තියෙන ඉන්ද්‍රිය සියල්ලක්ම සංවරයි. එහෙනම් සංවර කරගන්නට ඕන Tamanගේ ඇසට රූපයක් ගැටුණත් රූපයක් දැක්කත් ඒ රූපයෙන් පින්වත්නි ලෝභයක් ඇති නොවන විදිහට ඒ රූපය අරමුණු කරගෙන රූපය නිසා පින්වත්නි ද්වේෂයක් ඇති නොවෙන්න. ඒ දකින රූපය නිසා පින්වත්නි මෝහයක් ඇති නොවෙන්නම වග බලා ගන්න ඕන. අන්න ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වේ. ඒ වගේමයි නාසයත්, ඒ වගේමයි දිවත්, ඒ වගේමයි ඇසත්, කනත්, මේ ශරීරයත්, මේ මනසත්. අපිට යම්කිසි හඬක් ඇහෙනවා නම් ඒ හඬෙන් පින්වත්නි රාගය ඇති වෙන්න බෑ. ද්වේෂය ඇති වෙන්න බෑ. මෝහය ඇති වෙන්න බෑ. ලෝභය ඇති වෙන්න බෑ පින්වත්නි. එතකොට මධ්‍යස්ත වූ සිතක් ඇති කරගන්නට මහන්සි ගන්න ඕන. ඒ ඇති කරගන්න මහන්සි ගන්න එකම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වේ. දැන් දිවට පින්වත්නි රස ආහාරයක් හරි කැමති. අපි හැම විටකදීම හොයනවා මගේ දිව පිනවන්න සතුටු කරන්න අවශ්‍ය කරන ආහාරයක් තිබුණොත් හොඳයි. ඒකට මම කැමතියි. ඔබ ඔබේ ජීවිතේ වැඩිපුරම කැමතිම කෑම දැක්කොත් පින්වත්නි අපේ ඔය ඇත්තන්ගෙන් භාෂාවෙන් කිව්වොත් අපේ කටට කෙලවුණනවා. එතකොට මේ දේ වෙන්නේ මේ දේ ඇති කරගන්න එපා කියලා කියන බුදුරජාන් වහන්සේ ලෝභයකින්, ද්වේෂයකින්, මෝහයකින්, කැමැත්තකින්, රාගයකින් ඇති කරගන්න එපා. ඒ සංවර කරගන්න ඉන්ද්‍රිය සංවරය. අන්නේ විදිහටම පින්වත්නි ආයතනයන් ටික සංවර කරගන්න මහන්සි ගන්න ඕන. යම් කිසි කෙනෙක් මේ ඉන්ද්‍රිය සංවරය අසංවර කරගෙන නම් ඒ කෙනාට පින්වත්නි ප්‍රීති උපදින්නේ නැහැ. උපදින්න බැරි තරම් ඊ타ත්ම වීරියක් ගන්න ඕන. භාවනාවට ආරම්භ කරන්න ඉඳගත්තර පස්සෙම ඔහුට යෝගාවචරයාට ඇති වෙන්නේම සිතුවිල්ල මගේ ළඟ මේ වගේ අඩුපාඩු තියෙනවා කියලා. මගේ ඉන්ද්‍රිය සංවර නැහැ. මගේ ඇස සංවර නැහැ. මගේ කන සංවර නැහැ. මගේ කය සංවර වෙලා නැහැ. මං රකින්න සීලයේ මේ වගේ අඩුපාඩු තියෙනවා කියලා හිතෙනවා. අන්න එහෙම සිතට එහෙම සිතුවිල්ලක් ඇති නොවෙන්න පින්වත්නි අපි දක්ෂ වෙන්නට ඕන. මේ දේවල් ඇති කර ගන්නටම පින්වත්නි සංසාරයේ බයම ඉස්මතු කර කර බලන්න. සංසාරයේ බයම දකින්න පින්වත්නි අපි මත්තට මේ මොහොතේ හුස්ම ටික ගිහිල්ලා ඊළඟ මොහොතේ ඉපදුනොත් අපි කොහේ ඉපදෙයිද කියනකම හිතන්න. මේ කාරණාවම දකිමින් පින්වත්නි අනවරාග්‍ර වූ දීර්ඝ සංසාරයේ පිළිබඳවම දකින්න. ඒ මහන්සි ගන්නම කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ ආජීව පාරිශුද්ධිය. Taman හම්බ කරන දෙය පිරිසුදුද වෙන්නත් ඕන. නැත්තම් ආජීවයේ අපිරිසුදුයි නම් උපයන දේ අපිරිසුදුයි නම් තමයි යම්කිසි මිල මුදලක් හම්බ කරේ අධාර්මිකව නම් ඔහුට පින්වත්නි ප්‍රීතිය උපදින්නේ නැහැ. ප්‍රීතිය උපදින්නේ නැති තරම්ම මොකද ඔහුට මතක් වෙනවා මම මේ මුදල හම්බ කරේ මම මෙහෙම සුඛයට සුපෝක භෝගීව ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ආජීවය එපා කියපු වෙනදහමකින් උපයාගත්ත දෙයක් නිසාමයි කියලා හිතනවා නම් ඔහුට පින්වත්නි ප්‍රීතිය කොහෙන් උපදින්නද? එතන ගැටලුවක් තියෙනවා. එතකොට ඊළඟ කාරණේ පින්වත්නි සිව්පසය පච්චේ සම්චිත සීලය. සිව්පසය මේ ලැබෙන්නා වූ සිව්පසයට අපි හිතමුකෝ ස්වාමින් වහන්සේ නමක් නම් උන්වහන්සේ ලැබෙන සිව්පසය ගිලාන ප්‍රත්‍ය පිණ්ඩපාතය මේ කියන ආදී සිව්පසයට උන්වහන්සේ පින්වත්නි ලෝභයක් ඇති කරගන්නව නම් ද්වේෂයක් ඇති කරගන්නව නම් මෝහයක් ඇති කරගන්නව නම් කෙලෙස් වැඩෙනව නම් පින්වත්නි උන්වහන්සේට හෝ එහෙම නැත්නම් ගිහි පින්වත් පිරිසක පැත්තනොත් මේ හතර ගන්නම පුළුවන්. තමන්ට ලැබෙන දෙය
තමන්ගේ ඇඳුම් පැළඳුම්, යාන වාහන, නිවාස මේ කින කාරණාවන් වලට හැම විටකදීම ඇති වෙන්නේ ලෝභය නම්, හැම විටකදීම ඇති වෙන්නේ ද්වේෂය නම්, මෝහය නම්, දියුණු වෙන්නේම කෙලෙස් බරිත ස්වභාවයම නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔහුට ප්‍රීතිය උපදින්නේ නැහැ. එහෙනම් අපි හැම විටකදීම සතර සංවර ශීලයේම Tamanගේ සිත රැකගන්නම මහන්සි ගන්නට ඕන. අපටිසාරය බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. නොසිරෙන ගතිය. එතකොට අපටිසාරී ගුණය අපි ළඟ ඇති වෙනවා පින්වත්නි. සතර සංවර ශීලයේ ඇතිවන පුද්ගලයා ළඟ තිබෙන පුද්ගලයා ළඟ මේ සිතේ නොවිසිරුණු ස්වභාවය ඔහු ළඟ තිබෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න භාවනාවට ඉඳගත්තට පස්සේ පින්වත්නි භාවනාව මනසේ දිගටම කරගෙන යන්න ඔහුට ලොකු රුකුලක් වහටපත් වෙනවා. මොකද Tamanගේ හිත විසිරෙන්නේ නැහැ. අර සතර සංවර ශීලයෙන්ම Tamanගේ හිත හරි ස්වම් පෝෂිතයි. හොඳට සතර සංවර ශීලය මම රකින්නවා. මගේ එතන අඩුපාඩුවක් නැහැ. කඩතලුවක් නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ තුලත් පින්වත්නි යම් තාක් මට්ටමට ප්‍රීතියක් හට ගන්නවා. මම මේ සතර සංවර ශීලය රකින්න කෙනෙක්. එහෙම පින්වත්නි සිතේ නොවිසිරෙන ගති ඇති කෙනාට පින්වත්නි ඇති වෙනවා ප්‍රමෝදය. ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රීතියේ තියෙන තරුණ අවධිය. තරුණ කාලේ. ප්‍රීතියේ තියෙන තරුණම කාලය තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ප්‍රමෝදය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රමෝදය ඇති වුණාට පස්සේ තමයි පින්වත්නි මොකක්ද ඇති වෙන්නේ? ප්‍රීතිය හටගන්නේ. ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒකා දස ධම්මා 11ක් තියෙනවලු කරුණු. ඒ 11 අතුලින් ප්‍රීති සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. කරුණ 11ක් තියෙනවා කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. පින්වත්නි නිරන්තරයෙන් බුදුගුණ හොයන්න, බුදුගුණ සොයන්න, අනුස්සතිය නිරන්තරයෙන් බුදුගුණ මනසිකාරය කරන්න, නැවත නැවත මේ ලෝකයට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයම දකින්න. මම සරණ ගියේ විතරාගී මහෝත්තමයන් වහන්සේ නමක් කියලා පින්වත්නි හදවතේ සතුට ඇති කරගන්න. පින්වත්නි අපිට කල්ප කාලාන්තරයකින්මයි මේ අහඹු සිදුවීම, මේ ලැබෙන ලාභය, මේ ලැබෙන වරප්‍රසාදය ලැබෙන්නේම පින්වත්නි කල්ප කාලාන්තරයකට පස්සේ. අපිට පින්වත්නි සංසාර ගමනේ මේ වගේ අවස්ථාවක් ලැබුණේ ඊ타ත්ම කලාතුරකින්. ආදීනවයක් සහිත මේ දීර්ඝ සංසාරයේ අපි බොහෝ කාලයක් පින්වත්නි තිරිසන් සතුන් වෙලා ඉපදිලා ඉන්න ඇති. අපි සතර අපායේ පින්වත්නි සතර අපායේ තිබෙන්නා වූ දුක අනුභව කරමින් Tamanගේ ජීවිතය ගත කරන්න ඇති. මේ සියල්ලකගේම తాවකාලිකව අත මිදලා අපිට මනුස්ස ලෝකයට එන්න සිද්ධ වුණා. මිනිස්සෙක් වශයෙන් අපිට මේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. පින්වත්නි මේ අමා ධර්මයේ Tamanගේ ජීවිතය එකතු කරගන්නට මහන්සි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතන්න. බුදුරජාණන් වහන්සේගේම ගුණ හිතනකොට පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සවැත් නුවර දෙව්රම් වෙහෙරේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට 500ක් භික්ෂුන් වහන්සේලා දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා එකතු වෙච්ච වෙලාවකදී උන්වහන්සේලා අතර පොඩි පිළිසඳර කතා බහක් ඇති වෙනවා. කතා බහ ඇති වෙනකොට සමහර ඒ 500ක් ස්වාමින් වහන්සේලා අතර ඉන්නවා පින්වත්නි රජසැප විඳපු අය. ඒ 500ක් ස්වාමින් වහන්සේලා අතර ඉන්නවා පස්කම් සැපය ඉහළම ආකාරයෙන් භුක්ති විඳපු අය. ඒ 500ක් ස්වාමින් වහන්සේලා අතර ඉන්නවා පින්වත්නි රජ බොජුන් රාජභෝජන වළඳපු අය ඉන්නවා. ඔහොම ඉන්නකොට ඒ අතර කතා බහක් ඇති වෙනවා මේ ලෝකයේ තිබෙන සැප මොනවාද කියලා. මේ ලෝකයේ තියෙන සැපය කුමක්ද කියලා පින්වත්නි කතා බහක් ඇති වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා අතරින් එක්තරා ස්වාමීන් වහන්සේලා කිහිප නමක් කියනවා මේ ලෝකේ යම්කිසි සැපයක් තියෙනවා නම් ඒ සැපේ අතර තියෙන අග්‍රම සැපය, වටිනම සැපය තමයි රජ සැප විඳින එක. ඊට එහා සැපයක් නෑ. තවත් ස්වාමීන් වහන්සේලා නමක් පිරිසක් කියනවා උන්වහන්සේලා පැහැදිලි කරනවා නෑ තියෙන සැප අතරින් තියෙන උපරිම සැපය තමයි පස්කම් සැපය භුක්ති විඳින එක කියලා කියනවා. තවත් ස්වාමින් වහන්සේලා කියනවා නෑ රාජභෝජන වළඳන එකමයි තියෙන සැපය කියලා.
මෙන්න මේ කතා බහ දකින මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි ස්වාමින් වහන්සේලාට මහණෙනි මේ සැප අතරින් තියෙන වටිනාතම සුඛය වටිනාතම සැපය තමයි සුකෝ බුද්ධානං උප්පහාදෝ සුකෝ සද්ධම්ම දේශනා මේ සැප අතරින් තියෙන වටිනාතම සැපයන් අතර එක් සැපයක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමක් නිසා මේ ලෝකේ කී දහහක් මිනිසුන් කී දහහක් දෙවිවරුන් සැනසුණාද පින්වත්නි ඒ ගුණයම සිතන්න බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච ඒ අසහාය ගුණස්කන්ධය නිසා කී දහහක් මිනිසුන්ගේ චිත්තසංතාන දුකින් මුදවා ගත්තාද සංසාර කතරින් අත මිදුණාද මගේ බුදුරජාණන් වහන්සේට පෙර සසර තුලදී පින්වත්නි නිවන් දකින්නට වාසනාව තිබියදීත් උන්වහන්සේ එය අතහැරලා සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවටම පාරමී ධර්මයන් පුරමින් උපපාරමිතාවන් පරමත්ත පාරමිතාවන් පූර්ණත්වයට පත් කරමින් මිනිස්සෙකුට මිනිසෙකුට විඳිය නොහැකි අන්ත දුක් පීඩා විඳිමින් පින්වත්නි මේ බුද්ධ කියන පදවියට පත් උනේ බුද්ධ කියන තත්වයට පත් උනේ මගේ බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි අපට මේ ධර්මයේ දේශනා කරලා මේ ලෝකයේ මිනිසුන්ට ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නමයි පින්වත්නි උන්වහන්සේ අප්‍රමාණ දුක්ඛන්දක් වින්දේ මේ ගැනත් හිතන්න මෙන්න මේ විදිහට කරුණු මෙනෙහි කරමින් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණය දකින්න. එහෙම දකිනකොට හටගන්නවා පින්වත්නි ප්‍රමෝදය. එහෙම දකිනකොට හටගන්නවා පින්වත්නි ප්‍රීතිය. මේ සම්බොජ්ජංග ධර්මයේ වැඩෙන්න මහාඟුසේ කාරණාවක් වශයෙන් මගේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා හැම විටකදීම දකින්නලු ධර්මරත්නයේ ගුණ. ධර්මරත්නයේ ගුණම දකින්න සුප්ප බුද්ධං පමුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසන් දිවාචරත්තෝච නිච්ඡන් ධම්මගතා සති. උදේ දවල් රෑ දෙකේම ධර්මයේ ගැනම හිතන්න. ධර්මයේ ගැනම පින්වත්නි මෙනෙහි කරන්න. ධර්මයේ තුලින් මේ ලෝකේ ඉන්න මිනිසුන් කොතරම්නම් සැනසුණාද කියලා දකින්නලු. පින්වත්නි ධම්මානුස්සතිය කියලා කියන්නේ මේ වචනේ තියෙන සරලම අදහස මේක. මොකද්ද? සියලු දුක් දුරු කරන මාර්ගය. යම් කිසි කෙනෙක්ට මේ ලෝක කාමවස්තුන් කෙරෙහින් යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ හට ගන්නා වූ දුක දුරු කරන මාර්ගය තමයි මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ. තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගික ලෝකයේ තුල පින්වත්නි ඇතිවෙන හටගන්න හැම දුකකටම පින්වත්නි මගේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ මේ ධර්මයේ පින්වත්නි තිබෙනවා ඒවාට උත්තර. මේ උත්තර හොයනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීති සම්බොජ්ජංගේ හටගන්නත් පින්වත්නි ධර්මයේ ගුණ මෙනෙහි කරන්න ධර්ම රත්නයේ ගුණම නැවත නැවත සිහි කරන්න ඒ සිහි කිරීම තුළින්ම ප්‍රත්‍යවේක්ෂාවක් ඇති වෙනවා. ඒ සිහි කර ගැනීම තුළින්ම පින්වත්නි මොකද වෙන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ හටගන්න එක් රුකුලක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි සංඝරත්නයේ ළඟ සංඝරත්නෙහි ගුණය නිරන්තරයෙන්ම දකින්න කියලා. මහා සංඝරත්නෙහි ගුණස්කන්ධය නිරන්තරයෙන්ම දකින්න කියලා. ලස්සන උදාහරණයක් තිබෙනවා පින්වත්නි. අපි නිකමට හිතමු මං ඔබට මේ වෙලාවේ මතක් කරොත් සමනල කන්ද කියලා. අපිට එක පාට අරමුණු වෙන්නේ මොකද්ද? සමනල කන්ද කියන එක කියනකොටම අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී පාදස්පර්ශය සිරිපතුල අපිට මතක් වෙනවා. අන්න ඒ වගේ පින්වත්නි සංඝානුස්සතිය කියනකොටම මහා සංඝරත්නය කියනකොටම සංඝ කියන වචනය කියනකොටම අපිට පින්වත්නි ඒ වචනේ තියෙන ඉහළම හරය අපිට අපේ ඔළුවට අපේ මතකයට නැගෙන්න ඕන. අපිට හරිය නිකන් අර සමනල කන්ද කියනකොටම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වගේ. සංඝ කියන වචනේ පින්වත්නි අපේ කනට ඇහෙනකොටම ඔබට ඇහෙනකොටම මේ සංඝ රත්නෙහි තියෙන ඉහළම ගුණස්කන්ධය දරාගෙන වැඩ හිටපු මහා ශ්‍රීනාසුරයන් වහන්සේලාගේ ගුණය පින්වත් පිරිස නිරන්තරයෙන්ම සිහි කරන්න. ඒ ගුණස්කන්ධයම දකින්න උන්වහන්සේලා මේ වගේ පුදුමාකාර විදිහට මේ ශාසනය
ශෝභාමත් කරානේ කියලා පින්වත්නි ගුණස්කන්ධයම දකින්න බුදුරජාණන් වහන්සේ එක් විටකදී පැහැදිලි කරනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණය පිළිබඳව. උන්වහන්සේ ඊ타ත්ම කෙටියෙන් දේශනා කරපු ධර්මානුශාසනාවක් දහම් කරුණක් සාරිපුත්ත හාමුදුරුවන්ට පුළුවන්ලු විස්තර කරලා වඩාත් විස්තර කරලා පින්වත්නි ඒ දේශනාව මහත් දේශනාවක් වශයෙන් වගේ දේශනා කරන්න හැකියාව සාරිපුත්ත හාමුදුරන්ට තිබෙනවලු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානි විත්තාරේන ආචික්කිතුන් දේසේතුන් පඤ්ඤපේතුන් පට්ඨපේතුන් විවරතුන් විභජතුන් උත්තානිකාතුන්ති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. විස්තර කරලා විස්තාරේන දේසේතුන් විස්තර කළා සාරිපුත්ත හාමුදුරුවන්ට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ලු. බුදුරජාණන් වහන්සේ එක් පොඩි කරුණක් මතක් කළොත් ඇති. ඒක මතක් කරපු කරුණ විස්තර වශයෙන් මගේ සාරිපුත්ත හාමුදුරුවන්ට පුළුවන්කම තිබෙනවාලු මේ ධර්මානුශාසනාවන් සිද්ධ කරන්න. ඒ උන්වහන්සේලාගේ අප්‍රමාණ ගුණස්කන්ධය ගැන දකින්න සුප්පටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ, උජුපටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ, ඥායපටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ මහා ශ්‍රාවක සංඝ රත්නෙහි ගුණ නිරන්තරයෙන්ම පින්වත්නි දකින්න කෙනෙක් බවටම පත් වෙන්න මහන්සි ගන්න කියලා පින්වත් පිරිසට මතක් කර දෙනවා. ඒ වගේම දවසක් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ ගුණස්කන්ධය දේශනා කරනකොට පැහැදිලි කරනකොට පින්වත්නි මතක් කරලා දෙනවා. ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරලා දෙනවා මහණෙනි මාගේ ශ්‍රාවක මහා සංඝ රත්නය හැම විටකදීම දකින්න ඕන මෙන්න මේ විදිහට. කොහොමද? උන්වහන්සේලා හැම විටකදීම ධර්මදර ධම්මානුධම්ම පටිපන්න විනයදර වික්ත විශාරද පිරිසක් වශයෙන් දකින්න. ධර්මදරයි මගේ ශ්‍රාවක මහා සංඝ රත්නය ධර්මදරයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු 84000 ධර්මස්කන්ධය දරාගත් පිරිසක් තමයි ශ්‍රාවක මහා සංඝ රත්නය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ධම්මානුධම්ම පටිපන්නයි. අනුපටිපන්නව Tamanගේ ජීවිතය ගත කරනවා. ඒ ධර්මයට අනුවම Tamanගේ ජීවිතය ගත කරන්න උන්වහන්සේලා මහන්සි ගත්තා. උන්වහන්සේලා මහා නිවනින් නිවුණා. වැඩ සිටින මහා සංඝ රත්නයත් පින්වත්නි මේ විදිහටම වැඩ සිටින වර්තමාන වැඩ සිටින ස්වාමින් වහන්සේලාත් මේ විදිහටම Tamanගේ ජීවිතය හොබවන්න, Tamanගේ ජීවිතය පවත්වාගෙන යන්න පුදුමාකාර විදිහේ වීරයක් අරගන්නවා. උන්වහන්සේලාට ඒ ජීවිතය තුළ පුදුමාකාර විදිහේ සතුටක් තියෙනවා. පුහුදුන් ලෝකේ පුහුදුන් මිනිසුන් කරන වැඩපිළිවෙළවල් දිහා දකිනකොට උන්වහන්සේලාට හිතෙනවා පින්වත්නි අපි මේ බාහිර ලෝකයෙන් අත මිදලා උන්වහන්සේලා අරඤ්‍යගතෝවා වනයේකට ගිහිල්ලා රුක්ක මූලගතෝවා ගහක් කරමුණු කරගෙන ගසක් යට වැඩ හිඳමින් ශුන්‍යාගරගතෝවා හිස් කුටියකට වෙලා උන්වහන්සේලා මේ වැඩ හිඳමින් ධර්ම මනසිකාරයන් සිද්ධ කරමින් මේ සංසාරයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්නවනේ කියලා උන්වහන්සේලාගේ පැත්තෙන් උන්වහන්සේ ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට තුළින්ම පින්වත්නි ඔහුට පුළුවන්කම තියෙන උන්වහන්සේට පුළුවන්කම තියෙනවා වීරිය උපදවාගෙන තව තවත් මේ ප්‍රීති සම්බොජ්ජංග උපදවාගෙන මේ ධර්ම මාර්ගය තුල හැසිරෙන්න. ඒ නිසා පින්වත් පිරිස නිරන්තරයෙන්ම දකින්න උන්වහන්සේලාගේ ගුණය උන්වහන්සේලා මෙතරම් වූ ගුණස්කන්ධයකින් යුක්තයි කියලා සංඝ ගුණ වඳින පාඨයේ පින්වත්නි දිව්‍ය මන්ත්‍රයක්සේ තමන්ගේ ජීවිත එකතු කරගෙන පින්වත්නි මුමුණන්න භාවනාවට යොදා ගන්න මහා අවශ්‍ය කරන වටපිටාවක් ඇති කරගන්න පුළුවන් පුදුමාකාර බලයක් තිබෙන ගුණ පාඨයක් තමයි පින්වත්නි සංඝ ගුණ මෙනෙහි කිරීම. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ නැවත පැහැදිලි කරනවා මාගේ ශ්‍රාවක මහා සංඝ රත්නය විනයදරයි කියලා. බුදුරජාණන් වහන්සේ පනවපු විනය Tamanගේ ජීවිතයේ කරගෙන විනය මතම Tamanගේ ජීවිතය ඇති කරගෙන ධර්මයේ සහ විනය Tamanගේ ජීවිතය එකතු කරගෙන ජීවිතය ගත කරන පිරිසක් මගේ ශ්‍රාවක මහා සංඝ රත්නය. ඒ විතරක් නෙමේ බ්‍රහුශ්‍රුතයි පින්වත්නි ඇසූපිරු තැන්නති ස්වභාවයකින් යුක්තයි ශ්‍රාවක මහා සංඝ රත්නය. ඒ විතරකුත් නෙමේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රාවක මහා සංඝ රත්නය විශාරදයි කියලා. සමාජයේ ඇතිවන ඕනම ප්‍රශ්නයකට ප්‍රස්තුතයකට ධර්මානුකූලව දෙන්න උත්තරයක් උන්වහන්සේලා ළඟ තියෙන නිසා.
ඒ ඕනම ප්‍රශ්නයකට ධර්මය ගලපලා පින්වත්නි ප්‍රශ්නයට පිළිතුරක් හොයන නිසා උන්වහන්සේලා විශාරදයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ විදිහට පින්වත්නි ධර්ම රත්නයේ බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම ධර්ම රත්නය, ඒ වගේම මහා සංඝ රත්නය පිළිබඳව අනන්ත වූ ගුණස්කන්ධයන් පින්වත්නි දකින්න නැවත නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළින්ම පින්වත්නි තමන්ගේ ජීවිතයේ සතර සංවර ශීලය ඇති කරගන්න මහන්සි ගන්න. මේ විදිහට මහන්සි ගන්නකොට වෑයම් කරනකොට පින්වත්නි අර මුලින් මතක් කරපු ප්‍රීති සම්බොජ්ජංගයට අවශ්‍ය කරන හේතුන් ටික ඇති වෙනවා. ඒ අවශ්‍ය කරන කරුණු ටික හේතුන් ටික ඇති වෙනවා. යම් කිසි දෙයක් ඇති වෙන්න පින්වත්නි හේතුන් ඕනනේ. ඒ අවශ්‍ය කරන හේතුන් ටික තමයි මේ කරුණු 11ක් තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ කරුණු 11න් පින්වත්නි පළවෙනිම කරුණු තුන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන මේ කරුණු තුන නැවත නැවත මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම තුළින්ම පින්වත්නි තමන්ගේ ජීවිතයේ ප්‍රීති සම්බොජ්ජංග ඇති කරගන්න කියන කාරණා මතක් කරමින් අවසානම කාරණා පින්වත්නි පින්වත් පිරිසට මතක් කරනවා හැඟීමක් ඇති කරගන්න, සිතුවිල්ලක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ හිටියා නම් ඔබ ඉන්න ආසන්න ප්‍රදේශයක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මම උන්වහන්සේ ළඟට උන්වහන්සේ මුණ ගැහෙන්න උන්වහන්සේගේ අභිමුඛයට මම යන්නේ කොහොමද? පුදුම ගෞරවයකින් පිරිසුදු භාවයට පත් වෙලා පිරිසුදු වෙලා පුදුමාකාර සතුටකින් ගිහිල්ලා මං හදවතින්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා පුදුමාකාර ගෞරවයකින්. අන්නේ හැඟීම ඇති කරගෙන පින්වත්නි තමන්ගේ නිවසේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට පිරිසුදු භාවයට පත් වෙලා මං මේ ජීවමාන වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා වගේ හැඟීමක් ඇති කරගෙන බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට පින්වත්නි වන්දනාමාන කරන්න, ඒ ගුණ සිහි කරන්න. උදේට වරුවක් උදේ වරුව තුල පින්වත්නි අඩුමතරමේ පැය භාගයක්, හවස් කාල සීමාව තුලදීත් අඩුමතරමේ පැය භාගයක් තමන්ගේ ජීවිතයේ පින්වත්නි බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න පින්වත්නි වෙලා වෙන් කරගන්න. එහෙම වෙන් කරගෙන සංඝානුස්සතිය වඩනකොට බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය වඩනකොට අපට පින්වත්නි ප්‍රීති සම්බොජ්ජංගය ඇතිවන්නට හේතුවක් බවට පත් වෙනවා. පින්වත් පිරිසට එය උපදින්නට අවශ්‍ය කරන වීරිය ඇති කරගන්න මේ ධර්මානුශාසනාව එකසේ හේතු වේවා, වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව නිමා කරන්නට. පුඤ්ඤානුමෝදනා පින්වත් ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වහවහාම ධර්මාවබෝධයටපත් වේවා. ධර්මාවබෝධයටපත් වීම තුළින්ම සංසාර කතරින් අත මිදෙන්නට මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන අමා මහ නිවනින් නිවෙන්නට සැනසෙන්නට මේ ධර්මානුශාසනාවත් එකසේ මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම පින් කැමති සියලුම දෙවි දේවතාවන් වහන්සේලාත් මේ තුන් වූ පින්කම දැකලා මේ අනුශාසනාවන් ශ්‍රවණය කරලා දැකලා උන්වහන්සේලාත් මේ සතුට අනුමෝදන් කර ගනිත්වා. අනුමෝදන් කරගෙන සංසාර ගතරින් අත මිදෙන්නට මේ පින් එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් මේ අනුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්බුද්ධ දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඒ උතුම් සදහම් දේශනාව සිදු කළ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනවාසී ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍යපාද නම කියන්නට අවසරයි කිරිබත්ගොඩ ධම්මදජ ස්වාමින් වහන්සේට අපගේ පාද නමස්කාර පූර්වක ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. එසේනම් අපි සූදානම් වන්නේ ඊතා සුළු වේලාවකට ප්‍රධාන පාලක මැදිරියත් සමගින් ඒකාත්මික වන්නටයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.